බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ පිණිස වැඩිය යුතු ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාළ උතුම් සතර සතිපට්ඨානය තේරුම් ගත හැකි පරිදි පූජ්‍ය ගලිකමුවේ ඥානදීප හිමියන් විසින් විස්තරාත්මකව සිදු කරන ලද ධර්ම දේශනා මාලාව. අටවන දේශනාව චිත්තානුපස්සනාව. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම දේශනා මාලාවේ අපි මේ දිනවල විශේෂයෙන් කතා කරේ සතර සතිපට්ඨානය පිළිබඳව. නිවනට තියෙන එකම මාර්ගය. මේ ලෝකෙ පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත්වෙලා අත් නොහැර දේශනා කරන සතර සතිපට්ඨාන දේශනාව පිළිබඳවයි. තින් අදත් ඒ උතුම් ධර්මය ශ්‍රවණය කරන්න එකතු වෙලා ඉන්න ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් මේ ධර්මශ්‍රවණය නිවන්දොරටුවක් බවට පත්වේවා කියල අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ සතර සතිපට්ඨානය ඔබට මතක ඇති සතර සතිපට්ඨානය ගැන අපි ගොඩා කරුණු කතා කරා. ඒවගේ ඔබ ගොඩක් බණට අහල ඇති දේශන අහල ඇති පොත්පත් කියවල ඇති. බුදුරජාණන් වහන්සේ අපිට අපේ සිහිය පිහිටවල සිහිය දියුණු කර ගැනීම පිණිස පෙන්වාදීපු මූලිකම ක්‍රමවේදයන් කීපේ. කායානු පස්සනා වේදනානු පස්සනා චිත්තානු පස්සනා ධම්මානු පස්සනා කියන ප්‍රධාන කොටස් හතරක් යටතේ සිහිය පිහිටවලා සිහිය දියුණු කරගන්න ආකාරයයි මේ සතර සතිපට්ඨාන දේශනා තුළ සඳහන් වෙලා තියෙන්. මේ ධර්ම දේශනා මාලාවේ ඔබට ඔබේ ජීවිතය තුළ මේ බණ අහනුව වගේම ඔබ ටික ටික හරි ඒ සතිපට්ඨාන භාවනා ජීවිතයට ගලපගන්න උත්සාහයක් ගන්නවනං ඔබට තේරේ කාලයක් යනකොට මොන තරං ඔබේ ජීවිතයේ ධර්මයට ලං වෙනවාද. ඔබ ධර්මාවබෝධය කරා පියවරෙන් පියවර ඉදිරියට යන ආකාරයේ ඔබටම තේරුම් ගන්න පුළුවන්. පිංහතුනි මේ ධර්මය ඕපනයිකයි තමා තුළින් දකින්න තියෙන. තමාට පමුණවාගෙන තමා තුළිනුයි බලන්න තියෙන. අපි කතා කරපු කායානු පස්සනා භාවනා ආනාපාන සතිය වේවා ධාතු මනසිකාර භාවනාව ඉරියාපත භාවනාව සම්පජන්‍ය භාවනාව ඒ වගේම පිළිකුල් භාවනා අපි කෙනවා කායගතා සතිය එහෙම නැත්තන් නවසීවතිකේ මේ හැම භාවනාවක්ම තමන්ගේ කය හා ගලපා බලමින් තමයි එයා කායානු පස්සනා භාවනා වඩන්. එයා විමසල බලනවා මගේ කයේ ස්වභාවය මෙන්න මේ වගේ. නවසීවතික භාවනාවේ පවා මෘත ශරීරයක් දිහා බලාගෙන මෙනෙහි කරත් ඔහු ගලපල බලන්නේ මගේ කයටත් මේ ඉරනම්මයි අත්වෙන්නේ. මැරිල දින ගානක් යනකොට මගේ ශරීරයත් මේ විදිහටම කුණු වෙලා මගේ කයත් මේ ස්වභාවයට පත්වෙනවා. එදකොට තමානුව ගලපල බලන්නේ තමන්ගේ කය තුළින් තමයි මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඊළඟට අපි කතා කරා වේදනානු පස්සනාව ගැන. අපේ මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන හය තුළම ස්පර්ශයෙන් විදීන් උපදිනවා. ඒ ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඒක තමයි විඳීම ඇත්ත. හැබැයි අවිද්‍යාවෙන් තණ්හාවෙන් ඉන්න සත්වයා මම විඳිනවා මට දැනෙනවා මමයි විඳින්නේ මටයි දැනෙන්නේ. එතකොට මේ විඳීම මම කියලා විඳීමට මුලා වෙනවා. එයා එක හේතුඵල සම්බන්ධයක් හැටියට දකින්නේ නෑ. මේ විඳීමත් එක්ක අපේ හිත අභ්‍යන්තරයේ තියෙන ක්ලේශ ධර්මයන් මතු වෙලා එනවා. සැප විඳීමත් එක්ක රාගානුසේ මතු වෙනවා. දුක්විඳීමත් එක පටිගානුසේ බලවත්වෙනවා. දුක් සැප රහිත විඳීමත් එක් කවිජ්‍යානුසේ මතු වෙනවා. එදකොට මේ විඳීම යථා ස්වභාවය අවබෝධ කරගන්න නම්. ස්පර්සෙන් හටගන්න විදීම ස්පර්සෙන් වෙනස් වෙනකොට වෙනස් වෙනවා කියලා හොඳට හිත පිහිටවාගෙන
එක භාවනාවක් වසයෙන් දියුණුවෙන ආකාරය දකින ආකාරය අපි කලින් කතා කරා. තිය නිසා පිංවතුනී මේ භාවනාවල් ඔබට ඔබ දිහා විනිවිධ බලන්න තියෙන භාවනාව සතර සතිපට්ඨානය. මේ කයේ ඇත්ත ස්වභාවය ඔබට දහම් කන්නාඩියෙන් බලල දකින්න තියෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ දහම් කන්නාඩිය ගැන දේශනා කරපු දේශනාවක් තියෙනවා. දැන් ඔබ හිතන්න ඔබ කන්නාඩියෙන් ඕන තරම් ඔබ දිහා බලල ඇති. කෙනෙක් කන්නාඩියක් ඉස්සරහට යනවා. ඒ කන්නාඩිය ඉස්සරහට යන්නේ කන්නාඩිය දිහා බලන්න නෙමේ. කන්නාඩියෙන් තමන් කොහොමද කියලා තමන් දිහා බලාගන්න. එයා කන්නාඩිය තුළින් බලන්නේ තමන්ව. තමන්ගේ තියෙන අඩුපාඩු තමන්ගේ කොන්්ඩෙ කොහොමද තමන්ගේ මෝනෙ ස්වභාවය කොහොමද එතකොට තමන් දිහා බලලා තමන්ගේ අඩුපාඩු හදාගන්නයි තමන්ගේ කන්නාඩිය ළඟට ගිහිල්ලා යම් මට්ටමකට හැම දෙයක්ම හදන්න බැරිවෙන්න පුළුවන්. හැබැයි බුදු හාමුදුරුව පෙන්වා දහම් කන්නාඩිය ධර්මය තුළින් තමන් දිහා බලන්න අර කන්නාඩියෙන් තමන්ව දකිනව වගේ ධර්මයෙන් තමන් දිහා බලන්න. එහෙම බලනකොට අන්න යාට ඇත්ත පේනවා. එයාට යථා ස්වභාවි පේනවා. අන්නේ දහම් කන්නාඩියෙන් තමන් දිහා බලනකොට මේ ධර්මය ඕපනයිකයි තමා තුළින් තමාගේ ජීවිතයේ ඇත්ත ස්වභාවේ තමා තුළින් විමසල බලන්න තියෙන. ඊළඟට මතක තියාගන්න ඕන මේ ධර්මයේ තියෙන ගුණ මේ අපි කතා කරන හැම කොටසක්ම හැම භාවනාවක්ම හැම ධර්ම දේශනාවකම මේ ගුණ ටික අපිට දකින්න පුළුවන්. මුළු ධර්මයේ පුරාම මේ ගුණ අපිට තියෙනවා. ඒ ගුණ හඳුනා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කරපු ධර්මය. දැන් බලන්න මොන තරම් පිළිවලකට ගැලපීගෙන යනවද කියලා ඔබ මේ දේශන අහගෙන යනකොට ඔබට තේරෙනවා එකින් එක ගැලපෙට ආකාරය. ඒ පිළිවල ආදි කල්්‍යයාන මජ්්‍යය කල්්‍යයාන පරියෝසාන කල්්‍යයාන මුල මැදාග කල්්‍යයාන යහපත් ධර්මයන් ගැලපෙනෝ සාත්තං අර්ථ සහිතයි. සභ්‍යාංජන පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අපිට තේරෙන විදිහට දේශනා කළතින්. පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසීති පිරිසිදු නිවන් මගම දේශනා කරලතින්. අන්නේ ධර්මය තින සාක්ඛාත ගුණය මේ ධර්මය තුළ බණහනකොට ධර්ම දේශනා තුළ බුද්ධ දේශනා තුළින් ඔබ දකින්න දක්ෂ වෙන්නට ඕන. ඊළඟට බුදුහාන්දුරන්ගේ ධර්මය සන්දිට්ටික මේක මේ ජීවිතේ අත්දකින්න පුළුවන්. ඔබ මේ ජීවිතේ වීරිය වැඩුවත් ඔබට ප්‍රතිඵල ගන්න පුළුවන්. දැන් මේ භාවනා තුළ දැන් අපි ගමු ආනාපාන සතිය. අද භාවනා කරන්නේ ඊළඟ ජීවිතේ සමාධියක් බලාගෙන නෙමෙයි. ඔබ මේ භාවනා කරද්දී පංච නීවරණ යටපත් කරගෙන හිත එක කරගන්නකොට හුස්ම රැල්ලේ හිත පිහිටවනකොට හිත එකඟ වෙනකොට මෙලව මේ මොහොතෙම ඒකේ ප්‍රතිඵල ඔබට අත්දකින්න පුළුවන්. ඒ නිසා මේ ධර්මයේ සන්දිට්ඨිකයි. මේ ජීවිතේම අවබෝධ කරන්නට පුළුවන්. අකාලිකයි ඕනම කාලෙකට පොදුයි. මේක බුදුහාමුදුරුවෝ හිටපු කාලෙට විතරයි අද බෑ කියල එකක් නෑ. එහෙම නයික අකාලික නෙවෙයි. එන එක කාලික දෙයක් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලිකයි. ඒ කාලේ යමෙක් සතර සතිපට්ඨානය වඩල යම් ප්‍රතිඵලයක් ලැබුවද අදත් ඒ මාර්ගයේ ඒ විදිහටම වැඩුවොත් ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. අනාගතයේ යමෙක් මේ සතර සතිපට්ඨානය ඒ ආකාරයෙන්ම දියුණු කරනවනං ඔහුටත් ඒ ප්‍රතිඵල ඒ විදිහටම ලබන්න පුළුවන්. අතීත අනාගත වර්තමාන කෙන තුන් කාලෙටම පොදු ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කර අකාලිකයි. ඕනම කෙනෙකුට ඇවිල්ල බලන්න ඒහි පස්සික ඒව බලව ඇවිල්ල බලන්න කියනවා. ඇවිල්ල බලනවා කියන්නේ ඒ ධර්මය ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට තමා තුළින් විමසල බලනකොට අන්න අත්දකින්න පුළුවන්. එහෙම නැතුව පිට ඉඳං මේක විවේචනය කර බැන බැන ඕව කරලා හරියනවාද කියක එහෙම අත්දකින්න පුළුවන්කමක් නෑ. ඕනෙම කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළින් අත්හදා බලන්න කෙන ප්‍රතිඵල ලැබෙන ආකාරය. අන්න විවෘත්තව ඕනෙම කෙනෙකුට ඇවිත් බලන්න කියල මේ ධර්මය තුළ බුදු හාමුදුරුවෝ ආරාධනා කරනවා. එදකොට ඒ ලක්ෂණය මේ ධර්මය පුරාම තියෙනවා. ඒහි පස්සෙක. හැබැයි බලන්න තියෙන්නේ ඕපනයික.
තමා තුළින් බලන්න තියෙන. මේක කාටවත් දෙවි කෙනෙකුටවත් කවුරු හරි මෙයා තමයි මේක වග කිය යුත්තා කියලා කාට හරි පවරලා කාගේ හරි පිටින් තියලා යාගේ කැමැත්තටයි මේ ඔක්කොම වුණේ කියලා කාගේවත් පිටින් තියලා බේරෙන දෙයක් නෙමෙයි. මේක තමා තුළින් දකින්න තියෙන. ඕපනයිකයි. තමා තුළින්. ඊළඟට බුදුහාඳුරු පෙන්නවා පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි. මේ ධර්මය තම නැන පමණින් අවබෝධ කරගන්න දෙයක්. ඒ කෙනාගේ උත්සාහය වීරිය නුවණ ඒ ප්‍රමාණයට අපි දන්නවා මේ ලෝකයේ හැමෝම එකම විදිහේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් යුක්ත එකම විදිහේ වැටහීම් ශක්තියක් ඇති එකම විදිහට තේරුම් ගන්න පුළුවන් අය නෙමෙයි. නානත්ත් කාය නානත්ත් සංඤේ. මේ ලෝකෙ මිනිස්සු කයින් ගත්තත් වෙනස්. අදහස් ආකල්ප වලින් ගත්තත් වෙනස්. හැම පැත්තෙම මිනිස්සුන්ගේ ජීවිතේ විශාල වෙනස්කම් තියෙනවා. ඒ නිසා ධර්මාවබෝධය කරන ශ්‍රාවකයෝ අතර පවා දැන් බලමු අපි ශ්‍රාවක පැත්තෙන් ගන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හැකියාව වෙනස්. උන්වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. ධර්ම සේනාධිපතින් වහන්සේ. හැබැයි ඒ වගේම ඒකා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරපු මුගලන් හාමුදුරු උන්වහන්සේට තියෙන 이르දිමේ හැකියාව 이르දිවන්තයන්ගෙන් අග්‍රයි. ඊළඟට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ගත්තොත් ඒ අයගේ හැකියා කුසලතා දක්ෂතා වෙනස්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දූතාංගධාරීන්ගෙන් අග්‍රයි. එතකොට බක්කුල මහරහතන් වහන්සේ අල්ප ආබාධ ඇති නිරෝගී භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවැස්ලාභී භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි. පුංචි රාහුල හාමුදුරුවෝ ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි. එතකොට ආනන්ද හාමුදුරුවෝ මතක ශක්තියෙන් සිහිනුවනෙන් සතිමන්තානං දුතිමන්තානං යමක් ක්ෂණයෙන් වටහා ගැනීමෙන් ඒ වගේ අග්‍රස්ථාන ගණනාවක් ආනන්ද හාමුදුරුවෝ තුල පිහිටිය. එතකොට ශ්‍රාවකයන්ගේ ගත්තොත් ඒ ශ්‍රාවකයන්ගේ එකම පවුලේ වුණත් වෙනස්. දැන් අපි ගත් නිකන් ගිහි ජීවිතය තුලින් ගන්න සාරිපුත්ත හාමුදුරුවන්ගේ සහෝදරයෝ කීප දෙනෙක් හිටියා. සහෝදරයෝ කීප දෙනෙක් හිටියේ ඔක්කොම එකට පැවිදි වෙලා වෙන වෙනම පැවිදි වුණා මේ බුද්ධ ශාසනේ. ඒ හැමෝම රහත් වුණා. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. එහෙනම් මගේ මල්ලිටත් ඒ තැනටම එන්න පුළුවන් කියලා එහෙම එකක් නැහැ. උන්වහන්සේලා අතර උපවාන හාමුදුරුවන්ගේ හැකියාව වෙනස්. චුන්ද හාමුදුරුවෝ. ඊළඟට කදිරවණේ රේවත බාලම සහෝදරයා ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රයි. ඊළඟට සහෝදරයෝ 3 දෙනෙක් හිටියා චාලා, උපචාලා, සිසූපචාලා. ඒ අයත් ධර්මය අවබෝධ කරගෙන රහත් වුණා. එතකොට ඒ අයගේ සංසාර කුසලතානුව පුද්ගලයෝ අනුව වෙනස් වෙනවා. මේ ධර්මය අවබෝධ කරගනිද්දීත් ඒ හැකියානුව සමහර කෙනෙක් මේ ජීවිතයේ තමන්ගේ නුවණ ප්‍රමාණයට අවබෝධ කරගෙන බොහොම පිං ඇති කෙනෙක් පෙර සසරේ ප්‍රඥාව නුවණ වඩපු කෙනෙක් මේ ජීවිතේ රහත් වෙන්න පුළුවන්. ඊළඟට තව කෙනෙක් වීරියෙන් භාවනා කළ යාට උපරිම අනාගාමී ඵලය දක්වා පමණක් යාගන්න ලැබෙනවා. තව කෙනෙක් ගොඩාක් උත්සාහ ගන්නවා හැබැයි යාට සකදාගාමී ඵලය දක්වා පමණක් යාගන්න ලැබෙනවා. තව කෙනෙක් උත්සාහ කරනවා එයා සෝවාන් මට්ටමට පත් වෙනවා. එතකොට තම නැන පමණින් මේ ධර්මය අවබෝධ වෙනවා. ඒ අයගේ සංසාර කුසලතා, දක්ෂතා, ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය, යෝනිසෝ මනසිකාරය දෙන ස්වරූපේ මේ හැම දෙයක්ම මත ඒ අයගේ අවබෝධය තීරණය වෙනවා. හැබැයි ඒ අය මේ බුද්ධ ශාසනය තුලම බුදුහාඳුරු පෙන්වුවේ මේ ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයෝ මහා සාගරයේ තුල ඉන්න වටිනාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස උපමා කරා. මේක ලස්සනට තියෙන්නේ පහාරාද කියන සූත්‍රය. පහාරාද කියන අසුරේන්ද්‍රයා කියනවා ස්වාමීනි බුදුහාඳුරු අහනවා පහාරාද මේ මහා සාගරය ගැන අසුරයෝ සිත්තලවා වාසය කරන්නේ ඇයි? එතකොට කරුණු 8ක් කියනවා. එක කාරණයක් තමයි ස්වාමීනි මහා සාගරයේ අද්භූත ශරීර ඇති යොදුන් 100 ගණන් විශාල අද්භූත සත්වයන් ඉන්නවා මේ මහා සාගරේ. එය අපිට පේන්නේ ඒක දිවසින් දකින්න පුළුවන් දෙයක්. තිමි, තිමංගල, තිමිර පින්නල, නාග, අසුර, ගහන්ධර්ව කියන මේ සත්ව වර්ග. ඒ අයගේ ශරීර යොදුන් 100, 200, 300 විශාලයි කියන මහා මුහුදේ ඉන්නවා.
ඒ අයගේ මේ අද්භූත ශරීරවල ස්වභාවය මේ මහා සාගරය තුළ ඒ අය ඉන්න ආකාරය දකිනවා අසුරයන් දිවි අසුරයන් ඒ අය මහා සාගරයට ආස කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද මගේ බුද්ධ ශාසනය තුළත් ඔය වගේ මහානීය පුද්ගලය 8 දෙනෙක් ඉන්නවා. ඒ තමයි සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා. සෝවාන් ඵලයට පත්වෙන කෙනා. සකදාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා. සකදාගාමී ඵලයට පත්වෙන කෙනා. අනාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා. අනාගාමී ඵලයට පත්වෙන කෙනා. අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා. අරහත් ඵලයට පත්වෙන කෙනා. එතකොට ඔය විදිහේ පුද්ගලය වශයෙන් ගත්තොත් 8 දෙනයි. යුගල වශයෙන් ගත්තොත් 4යි. සෝවාන් මාර්ග ඵල එක යුගලයක්. සකදාගාමී මාර්ග ඵල. අනාගාමී මාර්ග ඵල. අරහත් මාර්ග ඵල. එතකොට යුගල වශයෙන් ගත්තොත් 4යි. යදිදං චත්තාරි පුරිස යුගාන් යුගල 4යි. අට්ඨ පුරිස පුද්ගලා පුද්ගලය වශයෙන් බෙදුවොත් 8 දෙනෙක්. ඒ තමයි ශාසනයේ ඉන්න මහානීය පුද්ගලයෝ. ඒ අයගේ තියෙන ගුණ ඒ අයගේ තියෙන සීලාදී ගුණධර්ම ඒවා දැකලා මගේ බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ආස කරන ඇලුම් කරන අනේ මටත් මේ ධර්මයේ දියුණු කරගෙන මේ වගේ ප්‍රතිඵල ලබන්න තියෙනවා නම් කියලා ඇලුම් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදා. ඒ නිසා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි ප්‍රඥාවන්ත කෙනා තම නැන පමණින් මේ ධර්මය අවබෝධය කරගෙන තමන්ගේ ජීවිතය අවබෝධය කරාරගෙන යන. ඒ නිසා පිංගතුනි මේ දේශනා පුරාම අපිට දකින්න ලැබෙන්නේ මේ තියෙන ගුණ බුදුහාඳුරේ අවස්ථාවක මේ පහරාද සූත්‍රෙම පෙන්නනවා. පහරාද මහා සාගරයට උපමා කරන්න. මහා සාගරයේ සාගර ජලය කොහෙන් ගත්තත් එකම රසයක් තියෙන. ඔබ දන්නවා ඔබ සමහරලාවට මුහුදේ නාන්න එහෙම ගිහිල්ලා වතුර පෙවිලා ඇති නිකන් දිව ගාලා බලලා ඇතිනේ මුහුදට ගිය ඕනම කෙනෙක් රැල්ල පා ගන්න හරි. එතකොට ලවණ රසයක් තියෙනවා. ඒක මේ ලංකාවට විතරක් තියෙන එකක් නෙමෙයි. සමහර ලංකාවෙන් පිටට ගියේ නැති කවදාවත් මේ රටින් පිට ගිහිල්ලා නැති කෙනෙකුට ඒක හිතෙන්න පුළුවන් මේ ලංකාව වටේ මුහුද විතරද මේ ලවණ රස ලුණු රස තියෙන. පින්වතුනි උත්තරද්‍රවයේ ගිහිල්ලා මේ ලෝකේ ඉහළම දැඩි සීතලක් තියෙන උත්තරද්‍රවයේ පැත්තේ මුහුදේ වතුර ටිකක් අරගෙන දිව ගාලා බැලුවත් ඒත් ওই රසයමයි. කවුරු හරි පහළ තියෙන ওই දක්ෂිණද්‍රවයේ පැත්තෙන් එහෙන් වතුර ටිකක් අරගෙන මුහුදු වතුර ටිකක් එක්ක ඕස්ට්‍රේලියාව පැත්තේ මුහුද අයින්ට යනවා. එක්ක තවත් රටක ඉන්දියාව පැත්තේ එක්කෝ ඇමරිකාව පැත්තෙන් කොහෙන් ගිහිල්ලා ලෝකේ මුහුදක් ළඟට ගිහිල්ලා මුහුදු වතුර ටිකක් අරගෙන දිව ගාලා බැලුවත් එකම රසයයි. බුදුරජාණන් වහන්සේ වදාලා මගේ බුද්ධ ශාසනයත් කොහෙන් ගත්තත් එකම රසයයි කිව්වා. ඒ තමයි කිව්වා විමුක්ති රස. මේ ධර්මයේ පුරාම මුළු ශාසනයේ පුරාම දකින්න ලැබෙන විමුක්ති රසය. ඒ නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ ධර්මයට බොහොම ආස කරනවා. ඒ නිසා පින්වතුනි ඔබත් මේ බණ අහන්නේ පින්කම් කරන්නේ ධර්මයේ දියුණු කරන්නේ ඒ ධර්මාවබෝධයේ පිණිස ආසාව කැමැත්ත ඔබ තුල ඇති කර ගන්නට ඕන. ඉතින් අද අපි බලමු සතර සතිපට්ඨානයේ චිත්තානුපස්සනා කොටස. ඊටාම වැදගත් කොටසක්. තමන්ගේ හිත දිහා හොඳට සිහිය පිහිටවලා මේ හිතේ ඇතිවන සෑම අරමුණකම යථා ස්වභාවය නුවණින් දකින භාවනාව තමයි චිත්තානුපස්සනා කොටස. මේ හිත දිහා හොඳට දකින්න කියන මේ හැම දෙයකට මුල් වෙන්නේ හිත. ඔබ හොඳට බලන්න බුදුහාඳුරන්ගේ දේශනා ගත්තොත් දැන් ධම්මපදයේ දේශනාවල පළවෙනිම ගාථා පටන් ගන්නේ බුදුහාඳුර පෙන්වන්නේ මනෝපුබ්බංගමා ධම්මා. මනස තමයි මේ හැම දෙයකටම මුල් වෙන්නේ. මනෝසිට්ඨා මනෝමය මනසාසේ පසන්නේන. කෙනෙක් මේ මනස මුල් කරගෙන යම් යහපත් දෙයක් කරනවා නම් ඒකේ විපාක තමා පසුපස හරියට සෙවණැල්ල වගේ පස්සෙන් එනවා විපාක සැප විපාක. ඊළඟට හිත දූෂණය කරගෙන තරහෙන් වෛරයෙන් කේන්තියෙන් රාග ද්වේෂ මෝහ ආදී අකුසල සහගත හිතකින් තමන් යමක් කරොත් ඒකේ විපාකේ තමන් කරා බුදුහාමුදුරුවෝ පෙන්වුවා ගොනා පසුපස මැදි කරත්තේ වගේ. තමන්ට සංසාරේ දුක් විඳ විපාක අරගෙන යන්න වෙනවා. මේ හැම දෙයකටම මනසින් දැන් මේ ලෝකෙ ගැන බුදුහාඳුර එක තැනක පෙන්වන මහණෙනි මේ ලෝකෙ බොහොම විසිතුරුයි. ඒ විසිතුරු දේවල් සියල්ල මේ මනසේම ඇතිවෙච්ච විසිතුරු භාවයයි කියනවා.
තැන් ඔබ හිතන්න මෙහෙම තැන් ඔබ සමහර වෙලාවට දෙයක් දැකලා පුදුම හිතෙනවා අපේ හරි හිතා ගන්නවත් බෑ හරි ලස්සනයි සමහරලාවට තාක්ෂණයේ දිහා ඔබට පුදුම හිතෙන්ට පුළුවන් අද මේ වගේ උපකරණ තියෙනවා හරි ලස්සන වාහනයක් ඊළඟට දුරකථන මේ එන තාක්ෂණික ක්‍රම මේවා හිතා ගන්නවත් බෑ මේ කොහොම හැදුවද ගුවන් යානා ගැන හදට යවන දේවල් මේ උපකරණ එතකොට මේවා ගැන කෙනෙක් සාමාන්‍ය අහල පුදුම වෙනවා මතක තියාගන්න ඔය හැම දෙයක්ම මනසක් තුළ නිර්මාණය වෙන්නේ ඒ මනසෙන් තමයි ඒවා හිතලා නිර්මාණය කරලා ඒ අදහස් ආකල්ප ඒ ඔස්සේ තමයි එක නිර්මාණය කරගෙන යන්න. ඒ මනසින් ඒ රැස් කරගන්න දේවල් ඒ විතරක් නෙමෙයි. දැන් කර්මී පැත්තෙන් ගත්තොත් බුදුහාඳුරුවෝ මේ තිරිසන් අපාය ගැන පෙන්නවා මහණෙනි තිරිසන් ලෝකෙ බොහොම විසිතුරුයි. ඒ විසිතුරු ස්වභාවයේ ඇති වෙලා තියෙන මනසේ තියෙන විසිතුරු භාවය නිසායි කියන. ඒක මේ විදියට තේරුම් දැන් අපි ගමු තිරිසන් ලෝකෙ අපි බොහෝ වෙලාවට තිරිසන් සතෙක් දිහා බලලා අනේ මේ අපායක දුක් විඳිනවා නේද කියලා ඔබ හිතනවද බොහෝ වෙලාවට නෑ ඒක එක පාට මතක් කෙරෙන එක්ක කුණු වෙලා ඉන්න සතෙක් දැක්කොත් සමහරලාවට දුක් විඳින ලේ පෙරාගෙන එක්ක එක තැන විඳවන පණුව ගහලා ඉන්න බල්ලෙක් හරි පූසෙක් හරි දැක්කොත් අන්න හිතෙනවා හම්බෝ සංසාරි කියලා හැබැයි සාමාන්‍ය සත්තු ඔබ යනවා මේක බලලා විනෝද වෙන්න සාමාන්‍ය ඔබ සත්තු අත්තට යන්නේ ඒ සත්තු දිහා බලලා ඔබ සතුටක් ලබන මේ අපායක් බලනවා කියලා හිතෙන්නේ මිනිස්සු දකින්න අන්නේ ලස්සන අන්න ලස්සනයි හරි ලස්සනයි එහෙම හිත ඒක විඳිනවා ඒක විසිතුරු භාවය දකිනවා අපිට අමුතුම විදිහේ සත්තු දකින්න ලැබෙන සත්ත්ව ලෝකෙ නිකන් හිතලා බලන්න කොච්චරනම් හිතාගන්න බෑ සත්ත්ව විශ්ය අචින්ත්‍යයි පොළොවේ ඉන්න සතා ඇහැට නොපෙනෙන සත්තු කොච්චර ඉන්නවද පුංචි සතාගේ ඉඳන් මොන තරං වෙනස්කම් තියෙන පාට වර්ණ හැඩතල ස්වරූපේ විශාලත්වය ඒ හැම දෙයක්ම එක්ක විශාල වෙනස්කම් තියෙන සත්වයෝ මාළු දිහා බලන්න මොන තරම් විසිතුරු මාළු වර්ග හැබැයි මේ සියලු විසිතුරු දේවල් මනසේම සකස් වෙච්ච කර්මයක විපාකයක් මතයි ඒ හැම දෙයක්ම වෙනස් වෙලා ලැබිලා තියෙන්නේ ඒ මනසේම ස්වභාවයක් හැටියට බුදුහාඳුරුවෝ පෙන්නන මේ හිතේ ඇතිවෙච්ච විසිතුරු බව ඒ රැස් කරගත්ත කර්මයන්ගේ වෙනස්කම ඒ මත තමයි ඒ කර්මාන් රූපීව ඒ විදිහට ඒ සත්‍යයන් උපත ලබන්න. ඒ නිසා මතක තියාගන්න හිත දමනය කරගන්නවා කියන්නේ මේ හිත තමයි හැම දෙයකට මුල් වෙන්නේ. මේ මනස බුදුහාඳුරුවෝ පෙන්නවා ඒක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ අහිත පිණිස දුක පිණිස අනර්ථය පිණිස හේතු වෙන යමක් ඇත්නම් මේ මනස තරන් දෙයක් බුදුවැසින්වත් දකින්න නෑ කියනවා. කෙනෙක් නොමග ගියාට පස්සේ කෙනෙක් වැරදි විදිහට යෙදෙව්වට පස්සේ අහිත පිණිස දුක පිණිස අනර්ථය පිණිස හේතු වෙන දෙයක් මනස තරන් දෙයක් බුදුවැසින්වත් දකින්න නෑ. හැබැයි ඒකෙන් බුදුහාඳුරුවෝ පෙන්වනවා මහණෙනි යහපත් ලෙස දමනය කරාට පස්සේ කෙනෙක් යහපත් මාර්ගයකට යෙදෙව්වට පස්සේ තමාට හිත පිණිස සැප පිණිස යහපත පිණිස උපකාර වෙන මනස තරම් උතුම් දෙයක් දකින්නෙත් නෑකින්. එහෙමනම් කෙනෙකුට මේ මනස නොමග යෑම තුළින් විශාල විනාශයක් කරලා ලෝකයාම විනාශ කරන්න දැන් බලන්න ලෝකෙම විනාශ කරන ආයුධ හදන්නේ ඔය මනසේම නිර්මාණ ඒවා හිතෙන් තමයි හිතන්නේ මේ විදිහට හදන්න ඕන මේ වගේ දේවල් නිෂ්පාදනය කරන්න මේ වගේ සොයා ගැනීම කරන්න ඕනේ එතකොට ඔය පරමාණු බෝම්බ ඔය හදන න්‍යෂ්ටික ආයුධ ඔය හැම නිර්මාණයක්ම මනසක් තුළ කාගේ හරි ලෝකෙ කොහේ හරි මනසක නිර්මාණය වෙන දේවල්. එතකොට ඒක අයහපත පිණිස යොදෙව්වට පස්සේ ඒ තරම් අහිත පිණිස දුක පිණිස හේතුවෙන දෙයක් මනස තරන් දෙයක් නෑ. අද ඔබ බලන්න ලෝක යුද්ධ ලෝකෙ ඇතිවෙච්ච සියලු විනාස ලෝකෙ ඇතිවෙච්ච සියලු අපරාධ මේ සියල්ලම කාගේ හෝ කොහේ හෝ මනසක නිර්මාණය වෙලා ප්‍රායෝගිකව සමාජයට පැතිරිලා ගිය දෙයක්. හැබැයි ඒ මනසම යහපත් පැත්තට යොමු කරලා ඒ හිතම දමනය කරලා කෙලෙස් යටපත් කරලා ලෝතුරා බුදුරු ලෝකෙ පහළ වෙනවා. සසර පාරමී පුරලා හිත දමනය කරලා බුද්ධත්වය ලබනවා. පසේ බුදුරු පහළ වෙනවා. මහරහතන් වහන්සේලා පහළ වෙනවා. අහසින් යන්න පුළුවන් ඉරදි ඇති
පුද්ගලයන් පහළ වෙනවා. ජලය මත ඇවිදගෙන යනවා. නොයෙක් ඉරදි ප්‍රාතිහාර පාන නොපෙනී යනවා. කෙනෙක්ගේ හිත කියවන. එතකොට මේ තරම් මහා හැකියාවක් උපදවා ගන්න පුළුවන් මනස දියුණු කරගත්ත ශක්තිමත් කරගත්ත කෙනෙකුට. එතකොට හොඳ පැත්තට යොමු කෙරෙව්වොත් මේ මනස තරං හිත පිණිස යහපත පිණිස අර්ථය පිණිස උපකාර වෙන දෙයක් බුදු වැසින්වත් දකින්න නෑ කිය. තිය නිසා ඔබ ඔබේ හිත දමනය කරගන්න නං හිත දිහා හොඳ සිහියෙන් බලන්. බොහෝ වෙලාවට වෙන්නේ මිනිස්සු හිතට වහලෙක් වෙනවා. ඔබ හිත දමනය කරගෙන නැත්නං ඔබ හිතේ වහලෙක් බවට පත්වෙන. නමුත් ඔබ මේ සතර සතිපට්ඨානය තුළ ඔබ භාවනාවක් තුළ ඔබේ හිත ඔබ පාලනය කරගත්තොත් ඔබේ පාලනයට ඔබේ මනස ගන්න පුළුවන්. ඔබේ සිතුවිලි ඔබට අවශ්‍ය ආකාරයට දමනය කරගන්න පුළුවන්. අකුසල් සිතුවිලි යටපත් කළ කුසල් සිතුවිලි බලවත් කරන්න පුළුවන්. ඔබේ හිත ඔබට කර්මණ්‍ය කරලා හිත දියුණු කරලා හිත තුළින්ම ඔබේ විමුක්තිය උදා කරගන්න පුළුවන්. ඒ සඳහා අපි බලමු මේ දේශනා බුදු හාමුදුරු පෙන්නන්නේ කතංච භික්කවේ බික්කු චිත්තේ චිත්තානු පස්සී විහරති. ඔන්න බුදු හාමුදුරු පෙන්නන මහණනය කොහොමද කෙනෙක් මේ චිත්තානු පස්සනාව වඩන්නේ. ඉද භික්කවේ බික්කු සරාගංවා චිත්තන් සරාගං චිත්තන්ති පජානාති. ඔන්න කෙනෙක් මේක භික්ෂූ කීවට භික්ෂූන් වහන්සේලාට විතරන්නෙමේ රාග සිත් ඇති වෙන මේක භික්ෂුවකට විතරක් වෙන එකක් නෙමේනි. ගිහිද පැවිදිද කියලා නෑ හැම මනුස්සයාටම රාග සිතක් ඇති වෙනවා. හැමෝටම. රාගේ ප්‍රහාණය නොකළ හැම කෙනාටම මේ රාගය කියන එක හිත ඇතුළෙන් උපදිලා මතුවෙලා එන එක. එදකොට කෙනෙක් හිත දිහා හොඳට සිහියෙන් බලන කෙනා රාගංවා චිත්තන් රාගං චිත්තන්ති පජානාති. තමන්ගේ හිතේ රාග සිතුවිල්ලක් ඇති වෙනකොටම හොඳට සිහියෙන් දකිනවා මගේ හිතේ දැන් රාග සහිත සිතුවිල්ලක් බලවත් වනා කියලා දකිනවා. අන්න බලන්න සැනින් ඒකට වහල් වෙනවනෙමේ. මේක තමන්ගේ හිත තුළින් මේ ක්ලේශයක් හැටියටයි මේ රාගේ මගේ හිතේ බලවත් වෙලාවෙ කියලා තමන්ගේ හිතේ ඇතිවන සිතුවිල්ල හොඳ සිහියෙන් දකිනවා. එහෙම දැක්කහම තමයි ඒක යටපත් කරන්න පුළුවන්. ඒක ප්‍රහාණය කරන්න පුළුවන්. නැම් බුදු හාමුදුරු අපි කතා කරායේ භාවනා ක්‍රම. බුදුරජාණන් වහන්සේ පෙන්වා ඒ කෙලෙස්වලට අනුව වැඩිය යුතු භාවනා. මහනෙනේ අසුභහ භාවේ තබ්බා රාගස්ස පහනයි. මේ රාගසිත ගොඩක් බලවත් වෙනවන. අසුබේ වඩන්. අසුබේ වඩන්න වඩන්න රාගේ ප්‍රහාණයවීම පිණිස පවතිනවා. මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනයි. කෙනෙකුට තරහාව කේන්තිය හැම වෙලේම තරහයන ස්වභාවේ ව්‍යාපාද සිතුවිලි ගැටෙන සිතුවිලිම බලවත් වෙනවනං ඒ කෙනාට බුදු හාදුරු පෙනවා මෙත්තා භාවේ තබ්බ නිතර මෛත්‍රිය වඩන්න මෛත්‍රී සිතුවිලි වඩන්න. ඉළඟට සමහරාය තියෙනවා හිත වික්කිත්තංවා හිත විසිරෙනවා. හැම විලේම් විසිරිච්ච හිතා කලබල හිත ඇවිස්සිලා. ඒ වගේ වෙලාවට ආනාපාන සති භාවේ තබ්බා විතක් වූ පච්චේදායි. මේ විතාරක හිතේ ඇවිස්සීම සංසිඳව ගන්න ආනාපාන සතිය වඩ. එතකොට ඒ භාවනා ක්‍රම වලින් හිතේ ඇතිවෙන ක්ලේශ ධර්මයන් යටපත් කරන්න පුළුවන් ඒ කෙලෙස්වල ස්වභාවය හඳුන ගත්ත කෙනාට. තමන්ගේ හිත දිහා හොඳ සිහියෙන් බලාගෙන ඉන්න කෙනාට රාගේ හිතෙන් උපදිනකොටම උපදින සැනින් හඳුන ගන්න පුළුවන්. ආයඒකට වහල් වෙලා අමාරුයි වැටෙන්න කලින් සිතුවිල්ල එනකොටම තේරෙනවා මගේ හිත තුළින් දැන් රාග සිතුවිල්ලක් බලවත් වුණ. ඒ සිත උපදිනකොට මෙයා හඳුනගන්න. අන්නේ නිසා බුදු හාන්දුරු පෙන්ව හොඳට දැම් මේ හැම භාවනාවක මතක තියාගන්න අපි කතා කරා ප්‍රධාන කරුණු තුන. ආතාපි සම්පජානෝ සතිම. ආතාපි කියැන කෙලෙස් තවන වීරිය. සම්පජානකයන් හොඳ නුවනක් තියෙන් ඕන. ඒ සිතුවිල්ලක් වුණත් මේක කුසල්ද මේක අකුසල්ද මේක හොඳද නරකද මේක යහපත් අයහපත්ද. ඒක හඳුනගන්න නුවනින් සම්පජාන. සතිමා කියන්නේ හොඳට සිහිය පවත්වනවා. අපිට හිත ගැන හොඳට සිහිය පිහිටවන්න කීවට පස්සේ තමන්ගේ හිත දිහා හොඳට සිහියෙන් බලන්න පුරුදු වෙන්නවා. එතකොට ඔන්න ඔය කරුණු තුන තමයි ධර්මාවබෝධය කරායන අවශ්‍ය. කෙලෙස් තවන වීරියත් නුවනත් සිහියත් කියන ප්‍රධාන කාරණාත් වන. එතකොට බුදුහාන්දුරුව පෙන්වා මේ චිත්තානු පස්සනා වඩන කෙනා
රාග සහිත සිතුවිල්ලක් ඇති වෙනකොට එයා හොඳට තමන්ගේ හිත දිහා සිහියෙන් දකිනවා සරාගංවා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. මගේ හිතේ රාග සහිත සිතුවිල්ලක් දැන් ඇති වුණා කියලා. ඒක හඳුනගත්ත කෙනා ඒ සිතුවිල්ල ප්‍රහාණය කරන්න වීරිය වඩන භාවනා කරනවා. අසුභ වශයෙන් පිළිකුල් වශයෙන් සතර මහා ධාතු හැටියට විමසනවා. එහෙම බලනකොට ඒ සිතුවිල්ල හිතෙන් ප්‍රහාණය වෙනවා යටපත්වෙන්. අපි හිතමු හිතෙන් ඒ සිතුවිල්ල මගේ හැරුණා. අන්න දැන් හිත දිහා හොඳට සිහියෙන් ඉන්න කෙනා දකිනවා වීතරාගංවා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. දැම් මගේ හිත වීතරාගි හිතක්. අර රාග සහිත සිතුවිල්ල දැන් හිතෙන් ඉවත් වුණා. මගේ හිත දැම් වීතරාගී කියල තමන්ගේ හිතේ ස්වභාවේ දැන් හිතේ තියෙන සිතුවිලි ස්වභාවය හොඳට තමන්ගේ හිත තුළින් දකිනවා. ඊළඟට බුදුහාන්දුරුව පෙන්වා සදෝ සංවා චිත්තං සදෝ සංචිත්තන්ති පජානාද. තරහා යන දවේශ සහිත ගැටෙන සිතුවිලි දැන් හිතේ එනවා කේන්තියක් එනවා හිත ඇතුළේ. ඒ සිතුවිලි මතු වෙනකොටම අන්න හොඳට සිහියෙන් ඉන්න කෙනාට හිත දිහා දකින්නකොටම තේරෙනවා දැම්මට හිත තුළින් පටිග අනුසය මතු වෙනවා. මගේ හිතේ දවේශය බලවත් වෙන මට තරහ යනවා. ඊට පස්ස දැ සමහරු කියන්නේ මට මොකක් වුණාද දන්නේ නෑ. ඒ වෙලේ මට ගොඩක් කේන්ති ගිය මමනේ දැනගෙන මං මිච්චර දෙයක් කරාදක දැ බලන් ගොඩක් අය ෂනික කෝපය කියයි. එතකොට ඒවට දහතේ කරුණුක පස්සේ අඩනවා වැලපෙනවා. අයෝ මං වගේ කෙනෙක් එහෙම දෙයක් මගේ අතින් උනාද කියලා කොච්චර මිනිස්සු පසු තැවෙනවාද. සමහරුන්ට කේන්ති ගයාට පස් සමරු මට මොනවා වෙනවත් දන්න මට මැරෙනවා පේනෑ කේන්ති ගහා මට මාව පාලනය කරගන්න බැරිවෙනවා. ඔබ ඔය වගේ ඕන තරන් අහල ඇතින්. එතකොට හිතන්න මොකක්දේකට ස්වභාවේ. තමන්ගේ හිතේ ස්වභාව අර කෙලෙස් මතුවෙනකොට ඒ කෙලෙස් මතුවෙන හිත තමන්ට පාලනයක් නෑ. ඒ කෙලෙස් වලින් තමන්ග පාලනය කරනවා. එසේ නොවෙන්න නං තමන්ගේ හිතේ ස්වභාවය ඒ කෙලෙස් ධර්මයන් උපදිනකොටම ඒ කල්තියා දකින්න පුළුවන් උපදින තැනම හඳුන ගන්න පුළුවන්. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා වීත දෝසංවා සදෝසංවා චිත්තන් සදෝ සංචිත්තන්ති පජානාත. දවේශ සහිත හිතක් ඇතිවෙනකොට මගේ හිතේ දවේශය උපදිනවා කියලා දකිනවා. ඒ දැක්කට පස්සේ තමයියා ඒක ප්‍රහාණය කරන්න අප හිත මෛත්‍රිය වඩනවා කරුණා මුදිතා උපෙක්කාව කර්ම පල ගැන හිතනවා. මං මේ වගේ අනුන්ට වෛර කර ඉඳලා මං මැරුණු මං කොහේ අයිද. එහෙම තමන් ධර්මයට අනුව දැන් හිතනවා. අන්න එහෙම හිතනකොට අර දවේශ සිතුවිල්ල තමා තුළින් නැති වෙනවා. එක නැතිවෙනකොට යා දකිනවා වීත දෝසංවා චිත්තං වීත දෝ සංචිත්තන්ති පජාන දැම් මගේ හිතේ අර දවේශ සිතුවිලි නැති වුණා. දැම් මගේ හිතේ තරා සම්පූර්ණයෙන් හිතෙක් ඒ සිතුවිල්ල බැහැර වුණා. අන්න හිතේ ස්වභාවය හොඳට දකිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා සමෝහංවා චිත්තං සමෝහන් චිත්තන්ති පජානාද. මෝහ සහිත සිතක් හිත මුලා වෙලා ඉන්න. හිත අවිද්‍යාවේ මිත්‍යාදෘෂ්ටිය මෝහෙන් මුලා වෙලා ඉන්න. ඒ මුලා වෙලා ඉන්නකොට සමහරුන්ට තේරෙන්නේ. ඒ නිසා හොඳ සිහියෙන් දකින්න කියනවා. හොඳට හිත දිහා සිහියෙන් බලන්. අන්න එහෙම සිහියෙන් බලනකොට තේරෙනවා තමන්ගේ හිත මුලා වෙලා තියෙන ආකාරය. තමන්ගේ හිත මොන තරම් මුලාවකද ඉන්නේ. ඒක දකින කෙනාට තමයි ඒ මෝහෙන් මිදෙන්න පුළුවන්. එහෙම මිදෙනකොට වීත මෝහංවා චිත්තං වීත මෝහන් චිත්තන්ති පජානාති. අන්න මගේ හිත දැන් අර මුලාවෙන් ඒ ස්වභාවෙන් මිදුනා කියල තේරෙනවා. දැන් බලන්න සමහර වෙලාවට කෙනෙකුට එක හේතුවක් නැති ලොකූ කලකිරීම් හිතේ තියෙන. ඔබ බලන් හොඳට මේවා ඔබේ හිතේ ඕන තරම් අත්දැකල ඇති. සමහර වෙලාවට හිත රාගයෙන් බලවත්වෙන. සමහර වෙලාවට හිත දවේශෙන් කේන්තියම නින්දයන්නේ සමහර තරහකාරයම් මතක්කෙන. මට මොම් මෙහෙම කරා ඒවම හිතන. සමහරයට පාලනය කරගන්න බෑ. ඊළඟට කෙනෙකුට ලොකු කලකිරීමක් එපාවීමක් කිසිම දෙයක් කරන්න එපා වෙනවා. තමන්ට තමන් පාන ජීවිතය පාවුනා කියන ඒ කලකිරිලා මොකුත්ම කරන්න හිතෙන්න. එතකොට මේ හිතේ එක ස්වභාවයන් තියෙනවා. ඒ ස්වභාවයන් දැන් සාම ධර්මාවබෝධයක් නැති කෙනා ධර්මය දියුණු කරපු නැති කෙනා
ඒ ස්වභාවයන් විසින් තමන්ව පාලනය කරනවා. ඒකට වෙන්නේ. තමන්ගේ හිතට එන සිතුවිලි තමන්ව නටවනවා. තමන් ඒ සිතුවිල්ලේ රූකඩයක් බවට තමන් පත්වෙනවා. හැබැයි බුදු හාමුදුරුව පෙන්නන්නේ ඒ සිතුවිල්ල හටගන්න තැනම හිතෙම්ම එක අඳුනගෙන ඒ මොහොතෙම ඒකට ධර්මයෙන් පිළියන් තියෙනවා. ඒ අකුසල් යටපත් කළා කුසල් බලවත් කරන්න නම් ඒ සිතුවිල්ල එතනින්ම හඳුන ගන්නට ඕන. අන්න එහෙම හඳුනගත්තට පස්සේ තමයි ඒ මෝහ සහිත සිතුවිලි ප්‍රහාණය වෙනකොට වීත මෝහන්වා චිත්තම් වීත මෝහන් චිත්තන්ති පජා මගේ හිතෙක් ඒ සිතුවිලි නැති වුණා දැම් මගේ හිත වීත මෝහෙන් යුක්තයි. ඊළඟට බුදු හාමුදුරු පෙන්නවා කෙනෙක්ගේ හිත හැකිලිලා සංකිත්තංවා චිත්තන් සංකිත්තන් චිත්තන්ති පජානාන් හිතේ හැකිලීමක් තියෙන දැන් සමර්මට හරි කම්වැලී මොකූත් කරන්න හිතෙන්නේ කිසි දෙයක් නිකං බොහොම මලානික දැ සමහර කාලතියන සමහරුන්ට ධර්මය වනත් කියන අරතිය එපා වෙනවා කල කිරෙනවා මොකූත් කරන්නන හිත හැකිලීමක් තියෙන. එතකොට ඒ වගේ තමන් හිත දිහා දකින කෙනාට තියෙනවා දැම් මගේ සිතුවිලි බොහොම මලානිකයි හැකිලිච්ච සිතුවිලිවලින් යුක්තයිමා. ඊළඟට ඒක තේරුම් ගත්ත කෙනා බුදු හාමුදුරුව පෙන්වා හිත ඇකිලිලා තියෙනකොට වැඩිය යුතු බොජ්ජංග ධර්ම පෙන්න්නනවා. එතකොට ඒ ස්වභාවේ නැති වෙනකොට වික්කිත්තංවා චිත්තම් වික්කිත්තන් චිත්තන්ති පජාන යාගේ හිත දැම් බාහිරට විසිර නොවෙන දට වඩා. අර හැකිලීම තියෙනකොට හැකිලීම තියෙනවා කියලා තේරුම් ගන්නවා. බාහිරට විසිරෙන හිතක් නං විසිරේ නො දැන් තමහරුන්ගේ ඔළුව කලබල හරියට විසින ඔළුවට හරී වද දෙනවා. එක අරමුණක හිත තියාගන්නව බෑ. ඔබ බලන්න ඕව තමයි මිනිස්සු දැන් අපි වර්තමානය හන සමාරුසිය දිවිහානි කරගන්නවා නොයෙක් ඉංග්‍රීසි වචන මිනිස්සු කියනම ඩිප්‍රේෂන් කියනවා මේක යහට හිතට ආපු ලොකු ආවේගයක් න හැබැයි මේ ඔක්කෝම මේ චිත්තානු පස්සනාව තුළ උත්තර ඔක්කොම තියෙනවා. ඒ නිසා බුදු හාමුදුරු පෙන්නනවා කෙනෙක්ගේ ජීවිතය තුළ මෙන්න මේ ස්භාව එක්කො හිත විසිරෙනවා. තමන්ට පාලනය කරගන්න බැරි විදිහට අරමුණ ඔස්සේ හිත විසිරෙනවා. නොයෙක් දේවල් වැඩකටත් නෑ තමන්ට අදාලත් නෑ එකක ප්‍රපංච මවමවා හිතේ ස්භාවයක තමයි. විඤ්ඥානය බුදුහාන්දුරුව පෙන්වේ මායූප මංච විඤ්ඥාන මේ විඤ්ඥානික යන මායාකාරයෙක් හිතේ මවල පෙන්නනවා. එතකොට සමහර දේවල් තමන්ට අදාලත් නෑ. තමන්ගේ හිතෙන් අනවශ්‍ය දේවල් මවමවා තමන්ව වෙහිසට පත් කරනවා. ඒක තමයි දමනය නොවෙච්ච හිතක ස්භාවේ. තමන්ට වද දෙන දේවල් අකුසල සහකත සිතුවිලි පාවෙන දේවල් කලකිරෙන දේවල් ඒවම හැම වෙලාම පෙන සමහරුන්ට බැලූ බැලූවත ඒ විදිහට හිතට පේනවා. ඒ මනසේ ස්වභාවය දියුණු කරගත්තේ නැති වුණාට පස්සේ සමහරුන්ට ඒ විදිහට පේනවා. එතකොට තමන් සමහරු බයයි තනියෙන් ඉන්න බයයි වටපිට බලන්නකොට බය කෙනෙක් දිහා කතා කරන්න බයෙන් හැම කෙනාම එක්ක සමහරුන්ට සැක ඇති වෙනවා. එතකොට මේ වගේ ලක්ෂණ එක කෙනා තුළ බලවත් වෙන්නේ මෙන්න මේ ලක්ෂ භාවයන් නිසා. එතකොට බුදු හාමුදුරු පෙන්වා මහණෙනි තමන්ගේ හිත හැකිලිලා තියෙන වෙලාවට හොඳට සිහියෙන් දකින්න මගේ හිත දැන් හැකිලිලා තියෙන. තමන්ගේ හිත විසිරෙන වෙලාවට දැන් මගේ හිත විසිරෙනවා කියලා හොඳට දකින්න. ඊළඟට බුදු හාමුදුරු පෙන්වා මහග්ගතංවා චිත්තම් මහග්ගතං චිත්තන්ති පජානාති. අමහග්ගතංවා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජාන තමන්ගේ හිත මහග්ගත ස්වභාවයට පත්වෙනවන. ඒ ස්වභාවය හොඳට දකිනවා. තමන්ගේ හිත මහත්ගත ස්වභාවයට පත්වෙලා නැත්නා ඒ ස්වභාවයත් හොඳට දකිනවා. ඊළඟට සෞත්තරංවා චිත්තං සෞත්තරං චිත්තන්ති පජානාති අනුත්තරංවා චිත්තං අනුත්තරං චිත්තන්ති පජාන තමන්ගේ හිත උත්තරීතර තත්වයට පත්වෙලාද එක්ක ඒ උත්තරීතර තත්වයෙන් මිදිලාද ඒ ස්වභාවය හොඳට දකිනවා. සමාහිතංවා චිත්තන් සමාහිතන් චිත්තන්ති පජානාති අසමාහිතංවා චිත්තං අසමාහිතන් චිත්තන්ති පජානති මේ හිතේ ඇතිවෙන හැම වෙනස්කමක්ම හොඳට සිහියෙන් දකිනවා. දැන් අපි හිතම් කෙනෙක් භාවනා කරන කෙනෙක්. එයා භාවනා කරනකොට එයාට ඇත්තටම සමාධයක් ඇති වෙලා නම් දැන්ගේ හිතත් එක්කනි භාවනා වඩාගෙනයන් නීවරණ යටපත් වෙලා සමාධී ඇති වෙනකොටම එයා දකිනවා සමාහිතංවා චිත්තන් සමාහිතන් චිත්තන්ති පජ මගේ හිත දැන් සමාධිමත් වුණා. හිතේ ස්වභාවය හොඳට දකිනවා. තමන්ගේ හිත සමාධියෙන් මිදෙනලාං අසමාහිතංවා චිත්තං අසමාහිතන් චිත්තන්ති පජාන් දැම් මගේ හිත සමාධියෙන් මිදිලා
එක්කු තමන්ගේ හිතේ යම් අවබෝධයකට උත්තරීතර තත්ත්වකට පත්වෙලාන. ඊළඟට බුදු හාමුදුරුවෝ පෙන්නනවා විමුක්තංවා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. කෙනෙක්ගේ හිත විමුක්තියට පත්වෙලාන එයාට තේරෙනවා දැන් මගේ හිත කෙලෙසුන්ගෙන් මිදිලා. මේ සංයෝජනයන්ගෙන් මිදුණා. ඒක තමන් දකිනවා. ඊළඟට අවිමුත්තංවා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති. තමන්ගේ හිත තාම ඒ ක්ලේශ ධර්මයන්ගෙන් මිදිලා නැත්නම් හොඳට තමන් අවබෝධයෙන්ම තමන් දන්නවා තමන්ගේ හිත මේ ස්වභාවයෙන් තාම මිදිලා නෑ. ඒ නිසා දැන් ඔබට තේරෙනවා ඇති මේ තුළ සමහරු මෙහි මහනවා. එයා ඉතින් ධර්මය අවබෝධ කරලා සමට එහෙම දන්නේ නැතුව වෙන්න පුළුවන් අන්න එහෙම හිතනවා. එයා කාලයක් භාවනා කරා හිත වඩාගෙන ගියා එම සෝවාන් වුණාද දන්නේ නෑ නේද කියලා. ඒ කියන්නේ එයා දන්නේ නෑ යාට එහෙම වුණාද නැද්ද කියලාවත්. එහෙම වෙන්නේ නෑ මතක තියාගන්න. මොකද මේ නිකන් මේ මන්ද බුද්ධික වැඩක් නෙමේ භාවනා කරනවා කියන්නේ. මේක අවබෝධයත් එක්ක යන වැඩක්. මට එහෙම වුණාද කියලා මන් දන්නේ නෑ එහෙම කොහොමද භාවනා වැඩෙන්නේ. ඒ නිසා මතක තියාගන්න හොඳට තමන්ගේ සිහිය දිහා බලාගෙන හිතේ ඇතිවන හැම වෙනස්කමක්ම දකිමින් මේ කයේ ඇතිවන සියලු වෙනස්කම් මේ හැම දෙයක්ම තේරුම් ගනිමින් හේතු පල වසයෙන් දකිමි. අවබෝධයෙන් ගැඹුරින් අවබෝධයෙන් ප්‍රඥාවෙන් ගැඹුර කරා යන වැඩ පිළිවෙල. එතකොට හිතේ ඇතිවෙන හැම වෙනස්කමක් තමන්යන් සමාධියකට පත් වනාද සමාධියෙන් මිදුනද හිතේ රාගසිතුවිලක් හටගත්තද හටගත් තැනින්ම හඳුන ගන්නවා. ඊළඟට රාගසිතුවිල හිතෙන් මිදුනද තරහක් ඇති වුණාද ඒ සිතුවිල නැති වුණාද මෝහයක් ඇති වුණාද හිත විසිරිලාද හැකිලිලාද පසු තැවෙන හිතත්ද තියෙන්නේ උත්තරීතර තත්ත්වයට පත්වෙලාද හිත නැද්ද ඒ හැම වෙලාවකම ඊළඟට හිත විමුක්තියට පත්වනාද නැද්ද හිතේ ඇතිවන හැම වෙනස්කමක්ම හොඳ සිහියෙන් දකින්න බුදු හාමුදුර එක භාවනාව. එක සතර සතිපට්ඨාන චිත්තානු පස්සනාව. මතකතියාගන්න මේ භාවනා වඩද්දි බුදු හාමුදුරු පෙන්වා ඉති අජ්ජත්තංවා චිත්තේ චිත්තානු පස්සෙ විහරති. මේ විදිහට හොඳට තමන්ගේ හිත දිහා සිතුවිලි දිහා සිහියෙන් බලන්න. ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරියෙන් හොඳ නුවනකින් හොඳ සිහියෙන් තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්න පුරුදුවෙන්. අන්න එතකොට ඔබට හොඳට ඔබේ හිත දිහා දකින්න පුළුවන්. බුදු හාමුදුරු ගොඩාක් උපමාවල් පෙන්නනවා. එක තැනක බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වා නගර සූත්‍රයේදී නගරේක දොරටු පාලකෙක් ඉන්න හොඳ බුද්ධිමත් හොඳ නුවණ තියෙන හොඳ සිහියෙන් ඒ අනේන මිනිස්සු දිහා හොඳට අධ්‍යයනය කරන දොරටු පාලකෙක් නගරයක ඉන්නවා නගර ආරක්ෂාවට. ඒ තමයි නගරයට ඇතුල්ලෙන්න මේ ප්‍රධානම දොරටුව. එතකොට මේ දොරටු පාලයා හොඳ සිහියෙන් ඒ අනේන මිනිස්සුන් දිහා ඒ අයගේ ඉරියව් දිහා මෙයා හොරෙක්ද වංචනිකයෙක් දෙන්න පුළුවන්ද මෙයා කොහොම කෙනෙක්ද කී දෙනෙක් ඇතුල්ලුනාද දැන්යා දැංගිහිල කොච්චර වෙලාද එතකොට මේ වගේ අර දොරටු පාලකයා ඒ අනේන හැමෝම දිහා හොඳ බුද්ධියෙන් නුවනින් සිහියෙන් බලාගෙන හොඳ අධ්‍යයනයක් කරනවා නගරේ ආරක්ෂාව වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ හිතට ඇතිවෙන මේ සියලු සිතුවිලි දිහා මේ ක්ලේශ ධර්මයන් දිහා හිතේ හටගන්න මේ හැම සිතුවිල්ලක්ම දිහා ඒ වගේ හොඳ නුවණකින් වීරියකින් සිහියකින් බලාගෙන ඒ ස්වභාවය හොඳට අවබෝධයෙන් දකින්න කියන. අන්නේ නිසා පිංහතුනේ ඉස්සල්ලා තමන්ගේ හිත දිහා හොඳට බලන්න හිතේ හටගන්න හැම වෙනස්කමක් දිහා හොඳට දකින්න. අජ්ජත්තංවා චිත් තමන්ගේ හිතේ ස්වභාවේ චිත්තේ චිත්තානු පස්සේ විහරති. එහෙම දකින කෙනා ඒක ස්වභාවය හොඳට හිතේ ස්වභාවය අවබෝධ කරගත්ත කෙනා බහිද්ධවා චිත්තේ චිත්තානු පස්සේ විහරතියා දකිනො මේ බාහිරයගේ මේ ලෝක ජීවත්වන හැම මනුස්්‍යයාගම හිත්තල ස්වභාවයක් මේ මගේ හිතේ ස්වභාවය වගේමයි. ඒ විදිහටම තමයි ඔය ක්ලේෂ ධර්මයක් මතුවෙන් මනුස්්‍යයන්ගේ හිත්වල. අජ්‍යත්ත බහිද්ධවා චිත්තේ චිත්තානු පස්සේ විහද තමා තුළත් බාහිරය තුළත් මේ හිතේ ස්වභාව මේ විදිහටම තමයි බලවත්තෙන්. දැන් තමානුවත් බාහිරායානුවත් ගලපල බලනු. ඊළඟට සමුදේ දම්මානු පස්සීවා චිත්තස්මින් විහරති. තමන්ගේ හිත තුළ මේ ධර්මයන් හටගන්න ආකාරය හොඳට තේරුම් ගන්න. මේ සිතුවිලි හිතේ හටගන්නෙ කොහොමද මතකතියාගන්න තව ගැඹුරට යනකොට මේ හිතර සිතයි සිතුවිලි විඤ්ඥාන එකතුම සිතේ ස්පර්සය
නාමරූප පච්චයා විඤ්ඥාන. නාමරූප තුළින් තමයි මේ විඤ්ඥානය හටගන්න. යම් තැනක නාමරූප ඇද්ද එතන විඤ්ඥානය හටගන්න. එතකොට මෙන්න මේ ස්පර්සෙන් හටගන්න සිතු ඉලි ස්පර්ස වෙනස් වෙනකොට වෙනස් වෙන හැටි. නාමරූපයෙන් හටගන්න විඤ්ඥානි ස්වභාවේ. හිතේ හටගන්න සිතුවිලිවල ඇත්ත ස්වභාවේ. මේ හැමදේකම හට ගැනීම සමුදේ ධම්මානු පස්සීවා. හොඳට ධර්මය තුළින් දකිනොයා. හිතේ තුළ මේ සිතුවිලි හටගන්න හැටි. වයදම්මානු පස්සේවා චිත්තස්මෙන් විහරති ඒ සිතුවිලිවල නැතිවීමත් දකිනවා. හිතේ සිතුවිලි හටගන්නවා වගේ මේ සිතුවිලි නැතිවෙලා යන ආකාරයත් හොඳට සිහිය